පියාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝඅග බුදු පියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිදුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩීවාද බණ අසන්නට දෙවියොත් වඩීවාද බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද 2021 වර්ෂයේ විවාහාරික වශයෙන් අපි මේ වසර තුල භාවිතා කරන 3 වෙනි පුන් පොහොව දවස. අපි පසුගිය පොහොය දවසේ සාකච්ඡාවට ආරම්භ කරන ලද සමාධි භාවනා සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන තවදුරටත් ඒ දේශනාව විග්‍රහ කරගන්නු පිණිස කරනු ලබන ධර්ම දේශනා අතරින් අපි මිට ප්‍රථම උදේ වරුවේදී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ සමාධි භාවනාව මුල් කරගෙන සමාධිය භාවිතා කරලා භාවිත වූ සමාධියකින් ජීවිතයක යථාර්ථය අවබෝධ කිරීම, යථාභූත ඥාන දර්ශනය කියන එකට පැමිණීම කොයි වගේ විය යුතු දෙයක්ද කියලා පෙන්වා දුන්නා. ඒකෙදි කතා බස් කළා පින්වතුනි, යථාර්ථයේ වශයෙන් සමුදයත් අස්තංගමයත් අවබෝධ කිරීමක් කියලා. කවරනම් වූ දෙයක සමුදයද, කවරනම් වූ දෙයක යථාර්ථයද ඒ අස්තංගමය සමුදය වශයෙන් අවබෝධ කරන්නේ.
ඒ තමයි රූපේ සමුදය රූපේ අස්තංගමය. අපි දේශනාව තුළ සඳහන් වෙන ආකාරයට රූපය පිළිබඳව වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංස්කාරය පිළිබඳව විඥානය පිළිබඳව සමුදය කෙසේ වන්නේද අස්තංගමය කෙසේ වන්නේද කියා අපි මීට ප්‍රථම මේ උතුම් පොහෝ දවසේ අපි උදෑසන කළ දේශනාවෙන් යම් වූ පැහැදිලි කිරීමක් කරගන්නට යෙදුණා. කුමක්ද මේ රූපේ සමුදය කියන්නේ? ඒකෙදී අපි පෙන්නවා යම් කිසි කෙනෙක් රූපය සතුටින් පිළිගන්නවා නම් රූපං අභිනන්දති. ඒ වගේම රූපයේ සතුටින් පිළි අරගත්තට පස්සේ ඊළඟට කරන දේ තමයි මොකද්ද? ඒ රූපේ ಗುಣ කියනවා. ಗುಣකතනයක් කරනවා. ඒක තමයි දෙවෙනි දේ. ඒත් එක්කම ආපු දේ අපේ හිතේ සිද්ධ වෙන දේ මේ. ඒත් එක්කම වෙන්නේ හිත ඒ සතුටින් පිළිගන්නකොට ಗುಣ කියනකොට හිත ඒකේ බැස ගන්නවා. ඒ කියන්නේ හිත ඒක තහවුරු කරගන්නවා. තහවුරු කරගනිද්දි හිත ඒ තහවුරු වෙන දේ තුල බැස ගන්නවා. එහි ප්‍රතිඵලය තමයි තණ්හාව උපදිනවා. මොකද්ද? මොකේ ප්‍රතිඵලයද? අභිනන්දනාවේ ප්‍රතිඵලය. අභිවදනයේ ප්‍රතිඵලය. අජ්ජෝසාය තිට්ඨති කියන සිත එහි බැස ගැනීමේ ප්‍රතිඵලය තමයි uppajjati නන්දි. ඒ රූපය පිළිබඳව කැමැත්ත, නන්දිය නැත්තම් තණ්හාව, ආශාව උපදිනවා. යා රූපේ නන්දි. ඉතින් යම් රූපයක් පිළිබඳව එහෙම නන්දියක් ඉපදුනොත්, කැමැත්තක් ඉපදුනොත් තදුපාදාන. ඒකම තමයි උපාදානය. ඉතින් එහෙම උපාදානයක් සිද්ධ වෙනකොට තස්ස උපාදාන පච්චය, ඒ උපාදානයේ ප්‍රත්‍ය කරගෙන උපකාර කරගෙන මොකද වෙන්නේ? භවය සකස් වෙනවා. තස්ස උපාදාන පච්චය භව. භව පච්චය ජාති. භවය නිසා ජාතිය ඉපදීම සිද්ධ වෙනවා. යලි එතකොට හටගත්තද නැද්ද? එහෙනම් රූපයක් යලි හට ගන්නවා. ඒකට කියනවා රූප සමුදය. එතකොට ඒ හලිය හටගත්තා කියලා කියන්නේ මොන වගේ හට ගැනීමක්ද? ජරා මරණයන්ගේ හට ගැනීම. ඇයි ඉපදීමක් කොතනද තියෙන්නේ? එතන ජරා මරණ තියෙනවා. ශෝක කරන්න වෙන දේ පරිදේවයන් තියෙනවා. එතකොට දුක්ඛ දෝමනස්යන් තියෙනවා. සුසුම් හෙලීම් තියෙනවා. ඒ මුළු මහා දුක් රාශියම දුක් රැස්සම මහා දුක්ඛ කන්දයක්ම හට ගන්නවා කියලායි පෙන්ලා දෙන්නේ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහටම සමුදය පෙන්නවා වේදනාවටත්. ඒ විදිහටම සමුදය පෙන්නවා සංඥාවට, සංස්කාරයට, විඥාණයට. ඊට පස්සේ අස්තංගමේ පෙන්නවා රූපේ අභිනන්දනයේ නොකරන ඉන්න අවස්ථාව. රූපේ සතුටින් පිළිගන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ ඒකේ. ඒ වගේම එහෙම සතුටින් පිළිගන්නේ නැතුව ඉන්නකොට, ಗುಣ නොකියා ඉන්නකොට හිත ඒකේ බැසගන්නේ නැහැ. හිත බැසගන්නේ නැත්තම් ඒ කෙරෙහි කැමැත්තක්, ඡන්දයක්, මනාපයක් නැත්තම් ඇල්මක්, නන්දියක් උපදින්නේ නැහැ. එහෙම යම් නන්දියක්, යම් ඇල්මක් තිබුණා නම් යා රූපේ නන්දි සානිරුජ්ජති. යම් රූපයක පිළිබඳව ඇල්මක්, නන්දියක්, කැමැත්තක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා.
මොකක් නන්ද නිරුද්ධ වෙන්නේ? මොකද්ද නිරුද්ධ වෙන්නේ කියලා නෙමෙයි ඇහුවේ. මොකක් නන්ද නිරුද්ධ වෙන්නේ? මොකද්ද නිරුද්ධ වෙන්නේ කියලා ඇහුවනම් ඇල්ම, ඡන්දය, ආශාව, කැමැත්ත තමයි නිරුද්ධ වෙන්නේ කියයි. ප්‍රශ්නේ ඇහුවේ එහෙම නෙවෙයිනේ. මොකක් නන්ද නිරුද්ධ වෙන්නේ? ඒ රූපයේ සතුටින් පිළිගැනීමක් නැත්තම්. ඒක ශා කියලා ඒක අගය කරන්නේ, ಗುಣ කියන්නේ, ආස්වාදය සිහි කරන්නේ නැත්තම්. ඒ වෙනුවට මොකද කරන්නේ? එයා ඒකේ ಗುಣ කියනවා වෙනුවට ආදීනව කියනවා. කාටද කියන්නේ? කවුරු හරි ධර්ම සාකච්ඡාවට හම්බුනහම එයත් එක්ක කියනවා රූපේ ගොඩක් ආදීනව තියෙනවා කියලා. එහෙමද? ඔව් එහෙම පටන් ගන්න. හැමතිස්සෙම ඉතින් ගෙදරයිට ඔක කියන්න යන්නත් බෑනේ. රූපේ ආදීනව කියනවා, රූපේ ආදීනව තියෙනවා කියලා ගෙදර අයත් එක්ක රණ්ඩු කරන්න ගත්තට හරියන්නේ නැහැ. කරන්න වෙන්නේ කවුරු හරි ධර්ම සාකච්ඡාවට කවදා හරි හම්බුනොත් කතා කරන්න විතරද? ඒක නෙවෙයි මේ කියන්නේ. කියන්න බලන්න කාටද ඇත්තටම මේ ಗುಣ කියන්නේ? දැන් ಗುಣ කියන්නේ නැහැ. ಗುಣ කියන එක නවත්තලා මොකද්ද කියන්න ඕනේ අපි? ආදීනව ගැන කියන්න ඕනේ. අපේ සිතටයි කියන්න ඕනේ. අපි ගෙදරට කියන්න හදනවා. හම්බෙන අයට කියන්න හදනවා. රටේ ලෝකයට කියන්න හදනවා. ඒගොල්ලෝ මේ ආදීනව බලන්න ඕනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ කිසිම ආදීනවයක්. එහෙනම් මම ඒගොල්ලන්ට කියනවා. මේක ආදීනව සහිතයි කියලා කියන්න ඕනේ. එහෙම හිතලා අපි අනිත් අයට කියන්න යනවා කියමුකෝ. ඒක ධර්ම සාකච්ඡාවකට ගැලපෙන තැනකදී කැමැති තැනකට කට්ටියකට කිව්වට කමක් නැහැ. හැබැයි හැමෝටම කියන්න ගිහිල්ලා අවුල් කරගන්න යන්නේ නැහැ. ප්‍රඥාවන්තව ශ්‍රාවකයා කරන්නේ තමන්ට කියා ගන්නවා මේක. තමන්ගේ හිතට කියනවා මෙහෙම ආදීනව තියෙනවා. මේ විදිහේ ආදීනව තියෙනවා කියලා රූපය පිළිබඳව ආදීනව සිහි කරනවා. එතකොට ඒක කරගන්න ඕනේ. දැන් මෙතන කියනවානේ මොකද්ද? අභිවදති කියලා වචනය. ඒ අභිවදනය කරන්නේ නැහැ දැන්. මොකද්ද අභිවදති කියන එකේ තේරුම? නන්දන නෙමෙයි වන්දන, වදති. වදනය. නන්දන කියලා කියන්නේ සතුටින් පිළිගන්නේ. අභිනන්දන කියන්නේ සතුටින් පිළිගන්න. ඊට පස්සේ සතුටින් පිළිගන්න ගාවට පස්සේ දැන් කවුද අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා එනකොට අභිනන්දන වැඩසටහන ලෑස්ති කරනවා. නේද? එතකොට අභිනන්දන පූජා, අභිනන්දන ගීතිකා ඔක්කොම එකතු වෙලා එනවනේ දැන් එතෙන්ට. ඒ ආවට පස්සේ ඕන් අභිවදති. ಗುಣ කතා කීපයක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ ළමයි ಗುಣ ගී ගායනා කීපයක් ලෑස්ති කරගන්නවා. මල් මාලා දීලා අතට ಗುಣ ගායනා කරන කවි ටිකක් හදලා, ගීත ටිකක් හදලා එහෙම කරලා මල් මාලා පලන්දවලා මොකද්ද කරන්නේ? සතුටින් පිළිගන්නවා. තේරුණාද? එහෙම කරගත්තට පස්සේ අපි ඒකේ ඒ අය කෙරෙහි හිත ඇතුලේ ලොකු සනිටුහම් වීමක් වෙනවා. ඒගොල්ලන්ගේ පිළිබඳව අපේ හිතේ ලොකු ඉඩක් වෙනවා. හිත ගිහිල්ලා එතන බැස ගන්නවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට හිතේ තමයි මේක පළපදියක් වෙන්නේ. හිතේ බැස ගන්න. හිතේ ගොඩක් දේවල් වලට තිබිච්ච ඊට දැන් නැති වෙලා යනවා. කාලයෙන් වෙලාවෙන් අපි ලොකු කැපකිරීමක් කරන්න ලෑස්ති. ඒ වෙනුවෙන් ශ්‍රමයෙන් කැපකිරීම කරන්න ලෑස්ති. විවිධ වටිනා දේවල් වලින් කැපකිරීම කරන්න ලෑස්ති වෙනවා. මොකේද මේ රූප වෙනුවෙන්. සතුටින් පිළිගත්තු දේ වෙනුවෙන්. ඉතින් අන්න ඒ කටයුත්ත තමයි මේකේ සිද්ධ වෙන්නේ. අපි මේක ටිකක් වඩපු සිත්නේ දැන් තියෙන්නේ දැන් මේ
පසුගිය පොයේ දවසේ ඉඳලා සිහිපත් කරනවානේ භාවිතා කරන්න සිත මේ සමාධිය භාවිතා කරලා ලෑස්ති වෙලා ඉන්න කියලා කීවනේ. නේ දැන් මං හිතන්නේ ඔක්කොම හිත වඩලා භාවිතා කරලා බලාගෙන ඉන්නේ ඔය කියපු ටික නම් මදිහාමුදුරනේ තව ටිකක් ගැඹුරට ඕනේ කියලා. ඉතින් අපි ටිකක් මේ දේශනාවත් එක්ක නම් හදන්නේ ටිකක් ගැඹුරට කතා කරන්න. අපිට ලැබෙන කාල වේලාවත් එක්ක අපි පොඩි වෙලාවක් උත්සාහයක් අරගමු ටිකක් ගැඹුරින් මේක තේරුම් ගන්න. එතකොට ටිකක් ගැඹුර කියන එකේදී මෙහිම වැඩක් වෙනවා. අපි මේ කතාව තේරුම් ගන්න ඕනේ අනුපිළිවෙලක් තියෙනවා. දැන් කලින් එකේදී අපි මේක සතුටින් පිළිගන්න එකක් නේ කතා කළේ. පුද්ගලයෙක් විසින් තව කෙනෙක්ව හෝ තව දෙයක් සතුටින් පිළිගන්න කතාවක් තමයි අපි කතා කරේ. ඒ පුද්ගලයින්ට හැදෙන්න එහෙම කතා කරන්න වෙනවා මූල ස්වභාවයේදී. ඒතකොට මූලික ස්වභාවයේදී එහෙම කතා කර නොකර අපිට මේ ඉදිරි තලයට එන්න බෑ. ඒකයි මේ දේශනා කාලය අරගෙන හොඳට විග්‍රහ කර කර හෙමින් කතා බස් කරගෙන ටික ටික විග්‍රහ කරන්නේ. ඒත් එක්ක ඒක දේශනාව අහන එක විතරක්ම කරන්න කියලා නෙවෙයි. තමන් භාවනා කරන්න ඕනේ. භාවනා වශයෙන් මේ හිත වඩන්න ඕනේ. එහෙම භාවිත සමාධියක් හදාගන්නත් ඕනේ. ඒ සමාධියත් එක්කනේ මේ කතාවට එන්න ඕනේ. එතකොට ඒ කතාවට එනකොට අපි මේකේ පුද්ගලයෙක් විසින් සතුටින් පිළිගන්නවා කියන පුද්ගල කතාව චුට්ටක් පසකින් තියෙනවා. අපි මේ ධර්මයේ ටිකක් ඊට වඩා තැනකින් කතා කරන්න යනවා. පුද්ගලයෝ වශයෙන් සම්මත කරගත්තු පුද්ගල සම්මුතිය තුල නෙවෙයි දැන් මේ කතාව යන්නේ ඊගාවට. එහෙනම් සම්මුති සත්‍යයට ඔබට පාත බණ්ඩයි ලෑස්ති වෙන්න. සම්මුති සත්‍යයෙන් ඔබට පාතබද්දි මේක පරමාර්ථ සත්‍යයට ගලපගෙන කතා කරන්න වෙනවා. ධර්මයේ ওই කරුණම තමයි. හැබැයි දැන් කතාබස් කරන්නේ පරමාර්ථ කතාවෙන් වෙන්න ඕනේ. පරමාර්ථයේ ඇතුලේ පුද්ගලයෝ නැහැ. සත්වයෝ නැහැ. එහෙනම් මොනවද මේ සතුටින් පිළිගන්නේ? සතුටින් පිළිගන්නේ පුද්ගලයෝ නෙවෙයි දැන්. පුද්ගලයෝ කියලා කියන්නේ කලින් අපි කතාබස් කරද්දි මතකද ඔබට කිව්වා රූපං අභිනන්දති කියන එකට අපේ මේ කය සතුටින් කෙස් ලොම් නියදත් මේවා අපි සත්වයෙකුගේ කොටස් හැටියට සත්වයෙකුගේ තියෙන කයක් හැටියට තමයි බැලුවේ. එතකොට ඒ වගේ දේවල් දිහා බලලා අපි සතුටින් පිළිගන්නවා කියන එකයි කිව්වේ. දැන් ඒ භාවනා දිගට කරලා ගැඹුරකට හිත ගිහිල්ලා ඊට වඩා සියුම් විදියට විග්‍රහ කරලා බලන්න ලෑස්ති වෙච්ච මනසකට මේ දේශනාව තෝරා ගැනීමකුයි කරන්න තියෙන්නේ. එහෙනම් සතුටින් පිළිගන්නේ මෙතනින් එහාට පුද්ගලයෙක් සතුටින් පිළිගන්නව නෙවෙයි. සිතක ස්වභාවයක් මේක. චිත්ත සහ චෛතසික ධර්ම එක්ක සිදුවෙන ක්‍රියාවලිය. ඒ චිත්ත චෛතසික ස්වභාව වලින් මේක කතා කරන්න ඕන. රූප ධර්ම සහිතව. එතකොට වෙන්නේ චිත්ත චෛතසික ස්වභාවයක් තියෙනවා. සිතක ස්වභාවයක් තියෙනවා. මේ සතුටින් පිළිගන්නා ස්වභාවය. එතකොට සතුටින් පිළිගන්නේ මොකද්ද? රූප ධර්ම. මොනවද සතුටින් පිළිගන්නේ? රූප ධර්ම සතුටින් පිළිගන්න. කවුද පිළිගන්නේ? මම පිළිගන්නේ. අරයා පිළිගන්නේ නෙවෙයි. පිළිගන්නේ සිත. එතකොට සිතක ඒ ලක්ෂණයයි මේ දකින්නේ ඊට පස්සේ. එතකොට ಗುಣ කියන්නේ පුද්ගලයා ಗುಣ කට්ටියට ඇහෙන්න කියනවා නෙවෙයි. අපි වදති කියන එක ඊට වඩා ගැඹුරට තේරුම් ගන්න. සිත ಗುಣ කියනකොට හඬ හෙන්නේ නැහැ. හඬක් නිකුත් වෙනවම කියන්න බෑ. ඒ කියන්නේ වචන ශබ්ද පිට වෙලා
මේ ඒක සිද්ධ නොවුනට මේ ಗುಣ කතනය කියන එක හිතේ කතාවක් බවට පත් වෙනවා. හිත කතා කරනවා. දැන් බලන්න අපිට කෙනෙක් කතා කරන්න නැති වුනහම අපි තනියම අපිත් එක්ක හිතත් එක්ක කතා කරන්නේ නැද්ද? හිත හිතටම කියන ඒවා නැද්ද? එහෙම හිතේම කතා දිගට යන එකක් නැද්ද? බලන්න මතක කාලෙක එහෙම හිත තනියම කතා කරන එක නැතුව තිබිච්ච දවසක් මතක් කරලා බලන්න. මොනවා හරි වැඩකදී හිත තනියම කතා කරන්නේ නැතුව ඉඳලා තියෙනවද? කවුරු එක්ක කතා කරන්නත් කලින් හිත තනියම කතා කරලා ඉන්නවා. කතා කරලා ඉවරලා තමයි තීරණය කරන්නේ මේක අරයට කියනවා. හිත තනියම කතා කරලා ඒ ෂණයෙන් මේක කියන්න පුළුවන්. හැබැයි හිත තනියෙන් කතා කරනවා. පැහැදිලිද කියන එක? එතකොට මේ හිත තනියෙන් කතා කරන එකට අපි කියනවා මොකක් කියලාද? විතක්ක ਵਿਚාර කියලා කියනවා. එතකොට හිත එක්කම තනියම මේක කියව ගන්නවා කියන එක අභිවදනයක් බවට පත් වෙනවා. හැබැයි ඒ අභිවදනය කියන එකට එන්න කලින් සතුටින් පිළිගන්න අවස්ථාව. තේනද? රූපය සතුටින් පිළිගන්න. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. රූපය රූපයක් හැටියට සතුටින් පිළිගන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි රූපයක් හැටියට වඩා යමක් හැටියට සතුටින් පිළිගන්න අවස්ථාවක් එනවා. දැන් අපි පසුගිය උදාහරණෙදි කතා කරේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය, අසූචි, හිස්මොල, පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර. මේ කොටස් ටික එකතු වුණාට පස්සේ ඒවා දැන් රූප කොටස්නේ. ඒ රූප කොටස් එකතු කරලා හැදෙන්නේ මොකද්ද? ඒ ටික එකතු වෙනකොට හැදෙනවා කය. ඒක හරිද? ඒක හරි කියනවා. ඒ ටික එකතු වුණාම කය හැදෙනවා කියලා කියනවා. මම කියනවා. එතකොට ඔබ ඒක අහනවා. ඒ ටික එකතු වුණාම හැදෙන්නේ කය කියන එක ඔබට තේරුම් කරලා දෙන්න මම ඔබට ගහන්න ඕනේද? ඈ මේ ටික හැදෙනකොට එකතු වෙනකොට කයක් හැදෙනවා නේද කියලා අහුවාම ඔබ එහෙමයි කියන්නේ නැද්ද? ඒ එහෙමයි කියන්න මම ඔබට පගාවක් ගෙවන්න ඕනේද? ඈ නැත්තම් ඔබ පිළිගන්නේ නැහැ. ඒ කොටස් එකතු වුණාට අපි කය කියලා පිළිගන්නේ නැහැ ඔබ වහන්සේ කිව්වට මට කීයක් හරි දෙනවනම් මම පිළිගන්නවා. එහෙම මං ගාණක් වියදම් කරන්න ඕනේද ඔබට ඒක පිළිගන්නවන්න? එහෙම නැත්තම් ඔබගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරන්න ඕනේද? ලේසියකින් ඔබ පිළිගන්නේ නැහැ. හැබැයි බැගෑපත්ව ඉල්ලීමක් කරනවා නම් හා මම පිළිගන්නම් කියලා ගන්නවා. එහෙම නැත්තම් ඔබට තර්ජනය කරන්න ඕනේද? ඔබෙන් ආයාචනාත්මකව යමක් ඉල්ලන්න ඕනේද? ඒ කියන්නේ මං අහන්නේ ඔබ හරි අකමැත්තකින්ද මේක පිළිගන්නේ? මේ කොටස් ටික එකතු වෙනකොට මේක කයක් කියලා ඔබ පිළිගන්නේ ඇත්තටම උමනාවකට නෙවෙයි පුදුම අකමැත්තකින්ද? මේ ටික එකතු වෙනකොට කයක් නේද මේ හැදෙන්නේ කියලා ඔබ අකමැත්තෙන්ද පිළිගන්නේ? කවුරු ඔබට පිළිගන්නන්න ඕනේ අකමැත්තෙන්ද? අකමැත්තෙන් පිළිගන්නේ නැත්නම් කැමැත්තෙන් පිළිගන්නවා ඇති. අසතුටින්ද පිළිගන්නේ මේක? මේ ටික එකතු වෙනකොට කයක් නේද හැදුනේ කියලා එහෙම හිතනකොට ඒක පිළිගන්න අසතුටක් දැනෙනවද?
හැදිච්ච කයට අකමැතිකමක් වෙනම තියෙන්න පුළුවන්. ඒකේ මොනවා හරි ආදීනව දැකලා. නමුත් මේ ටික එකතු වෙනකොට කය නේද කිව්වොත් ඔව් කියන්නේ අකමැත්තෙන්ද? හරිනේ කියලා පිළිගන්න ගතියක් නැද්ද? ඒක සතුටින් පිළිගන්න පුළුවන් ගතියක නැද්ද දැන්? එහෙම ගතියක් එදෙන්නේ නැද්ද එතන? හිතේ එහෙම ගතියක් නැද්ද? ආන් ඒ ගති ලක්ෂණයට කියනවා හිතේ දෙන ගතිය. ඒ ගතියේ ලක්ෂණ මොනවද? සතුටින් ඒක පිළිගන්න ගතිය. එතකොට රූප කොටස් ටිකක් එකතු කරලා මේ අහවල් එක කියලා කිව්වහම අනේ සතුටින් පිළිගන්නවා. අකමැතිත් නැහැ. අමාරුත් නැහැ. කේන්ද්‍රිකාන්නෙත් නැහැ. තව සතියක් දෙකක් කල්පනා කරලා බලන්නම්කෝ පිළිගන්න කියලා කියන්නෙත් නැහැ. කියන්න ඕනෙත් නැහැ කවුරුත්. කවුරුත් නොකියාම පිළිගන්න එකක් මේක. එච්චර කියන්න දෙයක් නැහැ කවුරුත්. කොටස් ටික පෙන්නනකොට අපි කියනවා කය නේද ඔය කියන්නේ කියලා. සබාදහමෙන් කොටසක් පේනවා, කෑල්ලක් පේනවා ඕකේ. කොටස් ඔක්කොම පේන්නෙත් නැහැ. දෙකක් තුනක් පේනවා. අපි කියන කය කියලා. ඔය කයේ කෑල්ලක් කියනවා. එහෙම පිළිගන්න ගතියක් නැද්ද සතුටින්? මේවා ටිකක් ගැඹුරුයි නේ. සතුටින් පිළිගන්නවා කිව්වම අපි හිතන්නේ ආපුඩි ගහලා පාටි දාලා විනෝද වෙලා නිකන් අර පොඩි නිකන් අමුතු නිකන් ආසාවක් වගේ එකක් ඇවිල්ලා හරි විනෝදාස්වාදයකින් සතුටින් අපුඩි ගහලා පිළිගන්න එකට විතරක් නෙවෙයි සතුටින් පිළිගන්නවා කියන්නේ. ඒක මේ සතුටින් පිළිගැනීමේ මහ ගොරෝසු අවස්ථාවක්. එතකොට ඒ ගොරෝසු අවස්ථාවට එන්න පෙර ආතුව තියෙන සියුම් පිළිගැනීමක් තියෙනවා. ඒක පුද්ගලයෙක් ගාවට ආපු පුද්ගලයෙක් හැදිච්ච ස්වභාවයක් නෙවෙයි. සිතක ස්වභාවය. සිතක ඇති වෙන ස්වභාව ටිකට කියනවා සිතේ චෛතසික ධර්ම තමයි ඇති වෙන්නේ. ඒතකොට චෛතසික ස්වභාවයක් ඒක. සිතේ ස්වභාවයක් මේක. මොකද්ද? සතුටින් පිළිගන්න ගතිය. එතකොට අන්නේ සතුටින් පිළිගන්න ගතිය ඇති වෙන්නේ යථා භූතයට හිත තියාගන්න බැරි හින්දා. මොකක් නිසාද? යථා භූත ස්වභාවයකට හිත තියාගන්න බැරි හින්දා. හැබැයි යථා භූත ස්වභාවයට හිත තියාගන්න පුළුවන් වෙන්න මොකද වෙන්නේ? ඒ සතුටින් පිළිගන්න ගතිය අපිට අහු වෙන්න ගන්නවා. අපිට කිව්වේ මට නෙවෙයි ඒ හිතේම කොටසකට අහු වෙන්න ගන්නවා ඒ ගති ලක්ෂණ. මොකද්ද? සතුටින් පිළිගන්න ගතියක් ඇදෙනවා තමයි, එහෙම එකක් තියෙනවා තමයි කියලා අහු වෙන්න ගන්නවා. මේ ඉන්නේ ඒ ගතිය කියලා දැනෙන්න ගන්නවා. පැහැදිලිද? එහෙම ගතියකුත් හිතේ හදන්න පුළුවන්. එතකොට හිතටම තමයි මේ හිතේමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද? සතුටින් පිළිගන්න ගතියත් හිතේ හැදෙන්නේ. ඒක අඳුනා ගන්න ගතියකුත් හිතේ හැදෙනවා. කාටද? භාවිත සමාධියක් තියෙන හිතකට. පැහැදිලිද? භාවිත සමාධියක් නැති වුනහම එහෙම හිත අඳුරන්න බෑ. එතකොට භාවිත සමාධියකින් අඳුර ගන්නවා කියන එක එහෙම සියුම් දෙයක්. ඒකයි භාවිත සමාධියක් අවශ්‍යම. දැන් සමාධියක් භාවිතා නොකර හිටපු කෙනෙකුට උනත් මට නම් මේක නැතුවම බෑ මට ඕනෙමයි කියලා ආසාවක් ඇති වෙනකොට ඒකට භාවිත සමාධිය නැති වුණා තේරෙනවනේ. මම මේ දැන් ලොකු ආසාවකින් දඟලනවා කියලා. එහෙම මම දඟලනවා, කෙනෙක් දඟලනවා, පුද්ගලයෙක් දඟලනවා කියන තැනට එනකන් ගොරෝසු වෙලා ආවොත් භාවිත සමාධියක් නැති අයටත් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒක. නමුත් මෙතන බුද්ධ දේශනාව පැහැදිලිව දේශනා කරන යථා භූතය කියලා කියන්නේ යමක යථා ස්වභාවය අවබෝධ කරනවා කියන්නේ මේ රූපය යලි හටගන්න වෙන විදිහ ඊතාසියුම්ම සිද්ධ වෙන තැනක්. පැහැදිලිද? එතකොට රූපය කිව්වහමත් රූපය ගැනත් යම් අවබෝධයක් තියෙන කෙනාට මේ හටගැනීමේ ඊතා පුළුල් විග්‍රහයකින් එක තේරෙන්න පටන් ගන්නවා.
පැහැදිලිද කියන බලන්න ඕනේ ටිකක් හිතලා කල්පනා කරලා නේ. තව ටිකක් විමසන්න. කොහොමද විමසන්නේ? මේකේ මේ රූපය කියලා කියන්නේ මොනවද? දැන් අපි රූපයෙන් හැදිච්ච ස්වභාවය ටික කය කියන එක කයක් හැදිලා කියලා රූප ධර්ම ටික කයක් හැටියට පිළිගත්තා. ඒකත් එක්තරා මට්ටමක ටිකක් ගොරෝසු වෙච්ච අවස්ථාවක්. රූප ධර්ම දිහාම බලනවා. රූප හැටියටමත් පිළිගන්නවා. හැබැයි සතුටින් පිළිගන්න. දැන් මං කිව්වේ කලින්ම රූප හැටියට පිළිගන්න අවස්ථාවක් නෙවෙයි රූප කය හැටියට පිළිගන්න එක. රූප කේස් හැටියට පිළිගන්නවා. ඉස්සරලා. ඊට පස්සේ රූප ලොම් හැටියට පිළිගන්නවා. රූප නියපොතු හැටියට පිළිගන්නවා. තේරුන්නේ නැද්ද කියන එක? රූපේ ඒ විදිහට තීරණය ඒ ඔක්කොම එකතු වුණාම ඒක කය හැටියට පිළිගන්නවා. එතන සතුටින් පිළිගත්තට පස්සේ ඒකේ ගුණය කියනවා. ගුණ කිව්වේ යමෙකුගේ ගුණ කියලා කියන්නේ යාගේ ගති ලක්ෂණ. අපි කියමු කෙනෙකුට තරහ යන්නේ නැහැ. ඉතින් කට්ටිය ගුණ කියනවා කියලා ඔක් කියන්නේ නැද්ද? තරහ යන්නේ නැති එක මොකද්ද? එයාගේ ගති ලක්ෂණය. මොනවා වුණත් එයා දුක් වෙන්නේ නැහැ. කිසි දෙයක් එහෙම දුක් වෙන්න ගණන් ගන්න නැහැ එයා. ඒක එයාගේ ගති ලක්ෂණය. සමහරව ඉන්නවා මොන විදිහේ මොන දෙයක් කරවත් hina වෙන්නේ නැහැ. ඔරවගෙන ඉන්නවා hina වෙන්නේ නැහැ. ඒකත් එයාගේ ගති ලක්ෂණය. සමහරව ඉන්න කොච්චර දුක ආවත් අඬන්නේ නැහැ. නේ? ඉවසගෙන කාගෙන ඉන්න පුළුවන් කියලා තියෙනවා. ඒක එයාගේ ගති ලක්ෂණය. ඒතර ආන්ගේ ගුණයක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ගති ලක්ෂණය. එතකොට ඒ ගති ලක්ෂණයට අර සතුටින් පිළි අරගෙන නිසා ඒ ගති ලක්ෂණය වර්ණාත්මකව සිහි කරනවා. ඒ ගැන හිතේ හරි කතාවක් යනවා. එයා නම් හරි හොඳයි කියලා පුද්ගලයෙක්ව නොවෙන්න පුළුවන්. ඒක නම් හරි හොඳයි. එහෙමනම් හරි හොඳයි. කියලා ඔය හැදිච්ච රූප කොටසක් තමයි පිළිගන්නේ සතුටින්. සතුටින් පිළි අරගෙන ಗುಣ කියන. මම කියන එක ටිකක් පැහැදිලිව හොඳට තවත් සමාධිය වඩාම බලන්න. බලද්දි තේරෙනවා. එතකොට හිත ඒකේ බැස ගන්න ස්වභාවයක් එනවා. බැසගෙන ඒක සතුටිනුත් පිළිගන්නවා. සතුටිනුත් පිළිගන්නවා කියන්නේ ඒ කෙරෙහි කැමැත්ත උපදිනවා. කැමැත්ත උපදිනකොට තවත් සතුටින් පිළිගන්නවා. නේද? ඒ කියන්නේ එකට බැඳෙනවා. හිත එහිම බැඳෙනවා එතකොට. ඒකට කියනවා මොකද්ද? තාදුපාදාන. යම් කැමැත්තක් හටගත්තොත් ඒකටම බැඳෙනවා කියන එකට කියනවා මොකද්ද? ඒකම තමයි උපාදානය. තස් උපාදාන පත්‍ය භවෝ. ඉතින් භවය හැදෙනවා ඒක. පැහැදිලිද? එහෙම එකක් තියෙනවා කියන දෘෂ්ටිගත වීම හැදෙනවා. ඒ හැදෙනකොට ඒකට කියන්නේ භවය වෙනවා කියලා. එය භව වේ. භවය වුණාට පස්සේ මොකද වෙන්නේ? ජාති. ජාතිය ඇති වෙනවා. ඒ හරි සියුම් වූ ධර්මතා පෙළක් ගැස්මක් ඔය පෙන්වන්නේ. ඒක එතකොට ගොඩ දිගට යන කතාවක් නෙවෙයි. එක් ක්ෂණයක් ඇති ඔය ටික සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ක්ෂණයකින් මේ සියල්ලම හිත තුළ සිද්ධ වීමේ හැකියාව තියෙනවා. පැයක් දෙකක් තුනක් ඕනේ නැහැ. දවස් ගණන් ඕනේ නැහැ. මාස ගණන් යන්නේ නැහැ. අවුරුදු ගණන් යන්නේ නැහැ. ජීවිත දෙක තුන යන්නේ නැහැ මේකට. ක්ෂණයකින් මේ සියල්ල සිද්ධ වෙලා ජාතිය හට ගන්නවා. පැහැදිලිද? ඒක පැහැදිලි නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඒක පැහැදිලි වෙන්නේ හොඳ භාවිත සිතකටයි.
හොඳට වැඩූ සිතකටයි. ඒකයි මේකේ අවසාන කොටස ටිකක් ගැඹුරටම කතා කරන්න ඕනේ. එහෙනම් හොඳට භාවිත සිතකට මේක අහු වෙනවා. මොකක්ද අහු වෙන්නේ? මේ ෂණයකදී හිතට වෙන විපර්යාසය. දැන් පුද්ගලයෙකුට එන විපර්යාසයක් නෙවෙයි මේක. සිතට වෙන විපර්යාසයක්. මේක හොඳට පිළිහිටවලා බැලුවාම තවත් ටිකක් හොඳට බැලිය හැකි. හිත හොඳට භාවිතය කරොත් එහෙම රූපය කියන්නේ මොකක්ද කියලා තව ටිකක් විග්‍රහ කරගත්තාම චත්තාරෝච මහා භූතං චතුන්නංච මහා භූතා උපාදාය රූපං කියලා විග්‍රහ වෙනවා. සතර මහා ධාතුත් සතර මහා ධාතු විසින් ඔසවා තබන ස්වභාවයක් උපාදා රූප කියලා කියනවා. පැහැදිලිද? එතකොට සතර මහා ධාතු මූලිකය කරගෙන සතර මහා ධාතු විසින් ඔසවලා පෙන්නන රූප තියෙනවා. ඒ අවස්ථානුකූලවයි ඒක සිද්ධ වෙන්නේ. මම නිකන් කොහොම විස්තර කරන්න ගියොත් ඒ රූප විග්‍රහයටම දේශනා 10ක් 15ක් කරන්න වෙනවනේ. මේක ධර්ම දේශනාවක ඒවා කරන්න බෑ ඔක්කොම. මූලික දෙයක් පෙන්වන්න. උදාහරණයක් හැටියට මේ උපාදා රූපවල තියෙන සතර මහා ධාතුවෙන් හදලා පෙන්නන මතු කරලා පෙන්නන රූප තියෙනවා. මේ ශරීරයක හැදෙනවා සැහැල්ලු බව. මේ ශරීරයක හැදෙනවා බර අඩු ගතිය. නිබර බව. මේ ශරීරයක හැදෙනවා බොහෝම ක්‍රියාකාරී ස්වරූපයක්. ස්වරූප තුනක් කතා කරා. බර අඩු ගතියක් හැදෙනවා. නිබර බවක්. ඊට පස්සේ සැහැල්ලු බවක් හැදෙනවා. බොහෝම මෘදු මොලොක් ගතියක් හැදෙනවා. ඒ වගේම බොහෝම ක්‍රියාකාරී ලක්ෂණයක් හැදෙනවා. එහෙම ස්වරූපයක් හැදෙනවා. ඒවා මොන රූපද? ඒ වෙලාවට අවස්ථානුකූලව සතර මහා ධාතුව විසින් උපද්දවලා දෙන උපාදා රූප තුනක්. ඒ රූප තුනට කියනවා ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා. පුදුම වැඩේ කියන්නේ මේ හිත පිළිගන්නවනේ සතුටින් ඕක. ඕක අහු වෙනවා භාවිත චිත්තේට. භාවිත චිත්තය ඕකට අහු වෙන්නේ නැහැ. භාවිතා නොකරපු හුරු කරපු පුරුදු කරපු චිත්තය හිත සමාධිය ඕකට අහු වෙනවා. මොකේද? ලහුතා රූපයට අහු වෙනවා, මුදුතා රූපයට අහු වෙනවා, කම්මඤ්ඤතා රූපයට අහු වෙනවා. අහු වෙනවා කියලා උතන කියන්නේ උපාදානය. අහු වෙනවා කියලා උතන කියන්නේ කොටු වෙනවා. යමකට අහු වුණා කියලා කියන්නේ මට හරි වැඩේ වුණේ මං ගිරේට අහුච්ච පුවක් ගෙඩිය වගේ වුණානේ කියලා කියන අවස්ථා නැද්ද? නැද තාත්තා එහෙම? ගිරේට අහු වුණ පුවක් ගෙඩිය වගේ කියලා කියන්නේ බේරෙන්න බැරි වෙන්න කොටු වෙලා. ගිරේ අණ්ඩටයි කැපෙන කොටසටයි සෙට් වෙලා අහු වුණාට පස්සේ පුවක් ගෙඩිය කොටු වුණා ඉතින්. පළු යනවා. ලෙලි යනවා. එහෙම නේද? මගහරින්න බෑ පුවක් ගෙඩියට ඊට පස්සේ. ඉතුරු හරිය වෙන්න තියෙන දේ තමයි මොකද්ද? පළු යනවා, ලෙලි යනවා. ඔය වැඩේම තමයි අහු වුණාම කොටු වුණාම වෙන්නේ. ඒකට තමයි කියන්නේ උපාදානය. කොහොමද උපාදානය සිද්ධ වුනේ? සතුටින් පිළිගත්තා. ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය ශා කියලා සතුටින් පිළිගත්තා. කවුරුත් එක්ක නොකියවාට
කියන්න කෙනෙක් නැති හින්දා ඔය නොකීවේ. හිටියානම් ඇහුම්කන් දෙන්න කෙනෙක්. ඒක ඒ විදිහට තේරුම් ගන්න කෙනෙක් ළඟක හිටියානම් කියවනවා. කියන්න කෙනෙක් නැති හින්දා නොකියා හිතේ මේ ගැන කතා කෙරුවා. හිත අගේට හිතත් එක්ක ගැන කතා කෙරුවා. චිත්ත චෛතසික ධර්ම ටික එක්ක ඒ කතාව පිළිගත්තා. ගුණ කිව්වා. මේවා හොයනවා භාවිත චිත්තෙට. තේරුණාද? එතකොට ඔය ಗುಣ කියන්න ගිහිලා හිත ඒකේ බැසගත්තා කියන්නේ දැන් ගොඩ ගන්න බෑ. ඒකත් අහු වෙනවා භාවිත චිත්තෙට. ඔහොම ಗುಣ කියනකොට සතුටින් පිළිගන්නකොට හිත ඒකේ බැස ගන්නකොට උපදිනව නේන්නම් ඡන්දයක් ඒකට. කැමැත්තක් උපදිනව නේන්නම් කියලා ඒ ඇති වෙන කැමැත්තත් අහු වෙනවනේ. මොකේද? භාවිත සමාධියට අහු වෙනවා ඒක. එහෙම එකක් වෙනවා තමයි. ඇත්තටම වෙනවා තමයි. කියලා ඒක අහු වෙනවා. ඒකට අහු වෙන්නේ නැහැ. ඒක අහු වෙනවා. තේරුණාද? භාවිත සමාධියට අහු වෙන්නේ නැහැ. ඒ අහු වෙලකොට එයා ඒකට අහු වෙන්නේ නැතුව ගානට වැඩේ යනවා එතකොට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔතනදී කොතනද දැන් ඔය කියන්නේ? කැමැත්ත ඇති වෙච්ච තැන, ඡන්දේ ඉපදිච්ච තැන, ඒකට පොඩි ඇල්මක් ඇති වෙච්ච තැන තියෙනවනේ. ඒකටම කොටු වෙනවා තව කියන එක සිද්ධ වෙනවා. කොටු වීමක් එනවා එතෙන්ට. ග්‍රහණය වෙලා වගේ නිකන් මොකද්දෝ එකක් වෙලා බැඳිලා යනවා වගේ එකක් සිද්ධ වෙනවා ඒකට. තව එක නවත්තන්න තේරෙන්නේ නැහැ කියමුකෝ. වෙනවා කියලා තේරෙනවා. කාටද තේරෙන්නේ? ඔය යථාභූතයට ආසන්න විච්ච සිතට නැත්තම් සමාධියට මේක තේරෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම කැරකි මොකද කියන්නේ? අර අතෙන්ටම ඇදී බැඳි යන විදිහට එහෙම එකක් තියෙනවා කියන තැනකම හිත පිහිටනවා. කොහොම එකක්ද? ලහුතා අර බර ගති සැහැල්ලු ගති මේකක් තියෙනවා කියලා එකට බැඳෙනවා. එහෙම එකක් තියෙනවා තමයි. නැද්ද දැන් එහෙම එකක්? එහෙම එකක් තියෙනවද නැද්ද කියලා ඇහුවොත් ඔය භාවිතා කරපු සිත් නැති අය, සමාධි වඩපු නැති අය ඕවා දන්නේ නැහැ. ඔය ගැඹුර කිව්වට තේරෙන්නේ නැහැ යට. යට ඒ යථාභූතයට හිත තියන්න බැරි එකයි. ඒ හින්දා තමයි එයාලට කතා කරුවේ සරල මට්ටමක. යන්තම් තේරුම් ගන්න හරි. හැබැයි හොඳට භාවිතා කරපු සමාධියක් තියෙන කෙනෙකුට ඒ සමාධියත් එක්ක දකින දර්ශන තලය මම මේ දැන් කියන්න යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ භාවිත සිතට ඒක හොඳට වැටහෙනකොට අල්ලා ගන්නවා එහෙම එකක් තියෙනවා තමා කියලා කතාවකට බැඳිලා ඒ බාහිර තියෙනවමයි කියන හේතු ගැනීමට යනවා. හිත එහෙම ගන්නවා අදහසක්. ආන් ඒකට කියනවා භවය. පැහැදිලිද? ඒකට කියනවා භවය. එහෙම තියෙනවමයි කියලා ඒකට වන්දනාමාන කරගෙන සැලකිලි කරගෙන එහෙම එකකට තවත් මොකද වෙන්නේ? ඒක සතුටින් පිළිගන්න තැනකටම, ඒකේ ಗುಣම හිතන තැනකටම, ඒකෙම හිත බැස ගන්න තැනකටම තවත් මේ ක්‍රමවේදය එහෙම මෙයා වෙනකොට ඒ වගේ ස්වභාව යලි යලිත් උපදිනවා. තේරුණාද?
සැහැල්ලු ස්වභාව මෙච්චර කල් අත් නොදුටු මට්ටමේ ස්වභාව තව තවත් සැහැල්ලු මට්ටම් වලින් තව තවත් මෘදු මට්ටම් වලින් තව තවත් කර්මඤ්ඤ මට්ටම් වලින් උපදින්න පටන් ගන්නවා. ඒ තමයි ජාති. මොනවාද පුතේ? රූප. යන්න ඔහොම හැදෙන ලෝකෙට කියනවා රූප ලෝකය. හැබැයි මේක සතර මහා ධාතු මට්ටමෙන්ම තේරුම් අරගෙන එහෙම මේ යථාර්ථයම නෙවෙයි මුලින් යථාර්ථයේ බවට මේක තේරෙන්නේ නැහැ. භාවිත සිත ඉස්සරලා ওই විදිහට පිළි අරගෙන ඒක බාහිරට බඳගෙන තමයි පිළිගන්නේ. බාහිර තියෙන දෙයක් හැටියට. එතකොට ඔය සහැල්ලු බව කොහෙද තියෙන්නේ? නෑ මේ කියන කෙනාට හැදෙන්නේ බාහිර. මේ කියන කෙනාට ඇති වෙනවා මේක බාහිර තියෙනවා කියන හැඟීම. ඒ නිසා අපි භාවනා කරලා ඒ ගතිය බාහිරින් අරගන්නවා වගේ එකක්. වෙන කොහෙවත් තිබිලා ගන්නව නෙවෙයි මේ සබාදහම තුල එහෙම ගතියක් තියෙනවා. ඒක මම භාවනා කරලා තමයි එතෙන්ට ගන්න කියලා ඒ වගේ ඒකට බැඳෙනවා. එතකොට මේ හැදෙන භවය රූප භවය කියනවා. මේ තියනවා කියන බැඳීමට ගිහිල්ලා බාහිර තියනවා කියන. ඒක බාහිර කිව්වට දැන් මේ අපේ ඇඟෙන් බාහිර වෙලා නෙවෙයි. මේ ශරීරයේ තියනවා කියන එක. හිත තේරුම් ගන්න කොහෙද දැන් ඔය සැහැල්ලු බව තියෙන්නේ? ශරීරේ නෙමෙයි සැහැල්ලු වෙන්නේ. භාවනා කරගෙන යනකොට සැහැල්ලු වෙන්නේ මොකද්ද? කය නෙවෙයිද? කයේ සැහැල්ලුව කියලා ගන්න නෙමෙයිද හැදෙන්නේ? බර අඩු වෙන්නේ මොකේද? කයේ බර අඩු වෙනවා. ක්‍රියාකාරී වගේ දැනෙන්නේ මොකද්ද? කායික ස්වභාවය. ඒක නිසා එතකොට ආන් එතන තියෙනවා කියන නිසා ඕක හැදෙන භවය සතර අපාය වගේ කාම භූමිය වලට යන්නේ නැහැ. ওই භවයේ හැදීම තියෙන ওই භවයේ යන්නේ රූපාවචර භූමියකට. ඒත් භවයේ තියෙන. හැබැයි සියුම්ව හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? රූප. ඒ නිසා රූප සමුදය නතර වෙලා නැහැ. භාවනාව තුළ රූප සමුදය තියෙනවා. පැහැදිලිද? හැබැයි හැදෙන ඒ රූප හදන නිසා රූප භව තියෙනවා. එයා එතකොට අපි බාහිර දිහා බලලා ආන් අහවල් තැන තියෙනවා මේ මෙතන තියෙනවා ලහුතා මුදුතා කියලා එකක් බාහිර කියන්නේ නැහැ. අපි මේ ශරීරයෙන් බැහැරට ගෙනහිල්ලා එහෙම බැහැර තැනක අපි ගහක් පෙන්නනවා වගේ ගහක ගෙඩියක් පෙන්නනවා වගේ පෙන්නන්න ලහුතා මුදුතා රූප පෙන්නන්න විදියක් නැහැ. හැබැයි එහෙම රූප හැදෙන බවක් නැද්ද? තියෙනවා. ඒක මේ කයට තියලා බැඳලාද නැද්ද? රූපයට තියලා බැඳලා නැද්ද? එහෙම ස්වરૂප මේ රූප ධර්ම තුල තියෙනවා කියලා හදාගන්න. ඒම ඒවත් තියනවම වෙනවා එතකොට. ආන්ගේ දෘෂ්ටිගත වීමක් එතන තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් රාගය පවතින්න ගන්නවා. ඇල්ම. ඒ සම්බන්ධයෙන් ඇල්ම පවතින්න ගන්නවා. ඒවට තමයි රූප රාග කියලා කියනවා. තේරුණාද? ඒ රූපත් එක්ක ලැල්ලා. ඒ අනුව මොකද වෙන්නේ? භවය හැදිනා නම් රූප භවය හැදිලා. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එතකොට මං දැන් මේ කතා කරුවේ අර මතු පිටින් පේන නිකම්ම කියපු කතාවට වඩා වෙනස් කතාවක්. මේක භාවනාවක් ඇතුලේ දැකගත යුතු කතාවක්. දැන් භාවනා නොකරන කෙනෙකුට මේවා බලන්න විදියක් නැහැ. භාවිත සිතකටයි මේක තේරෙන්නේ.
හැබැයි ධර්මයේ අහලා ධර්ම කරුණු වශයෙන් තේරුම් අරගෙන ඉන්න පුළුවන් කෙනෙකුට. ඒ සඳහා තමයි පැහැදිලි කිරීම කරන්නේ මුලින්. පැහැදිලිද කියන එක. එතකොට අපි මේ විදිහටම මේකේ තියෙන සියුම් වේදනා ස්වභාවයක් තියෙනවා. මේ වගේ ස්වරූපයක් කළා බොහෝම සුඛාස්වාද වේදනා ස්වභාව මේකේ ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? විඳීම් ස්වභාවය විඳන ගතියක් මේක ඇති වෙනවා. ඒක සතුටින් පිළිගන්න. අපිද නෑ හිත. චිත්තය ඒක පිළිගන්නවා සතුටින්. ඒක හොඳයි කියන තැන පිළිගන්නවා ඒ විදිහට. ඒ ගුණේ කතා කරනවා හිත. හිතත් එක්ක කතා කරනවා. කොච්චර කතා කරනවද කියන්නේ එහෙම නැති දවසට හිතත් එක්ක රණ්ඩු වෙනවා. අද නෑ. අද එන්නේ අද මොකක් දන්නේ අද එන ප්‍රශ්නයක් ඉතින් හිත විසිරෙනවා එතකොට. එකලස් වෙන්නේ නෑ යා. හිතත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. අද නැත්තේ ඇයි? මේ දවස් ටිකේම නෑ. ලහුතත් නෑ, මුදුතත් නෑ, කම්මඤ්ඤත් නෑ. එතකොට ඒ අර තිබිච්ච වින්දන ගතියක් නෑ. දැන් වින්දනේ ಗುಣ කියා හිටපු එක ඒ ගුණේ දැන් නැති වුනහම ඒ ගැන දෝෂ දර්ශනයක් එනවා. ගැටුමක් තියෙනවා එතන. ඒවා එන්නේ මොකෙන්ද? අර සතුටින් පිළි අරගෙන මේක ಗುಣ කියනවා. හිත ඒකේ බැසගෙන තියෙන්නේ. දැන් මේ ඒවට එන්න කැමති නැහැ. තියා ඒකෙන් නැගිටලා එන්න කැමති නැහැ හිත. ඒ බැහැලා වැඩේට. බැසගෙන ඉන්නකොට ගොඩෙන්න කිව්වට ගොඩෙන්න බෑ. තේරුණාද? එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක උපාදානයක් වෙනවා. උපාදාන පත්‍ය භව හැදෙනවා. පැහැදිලිද? එහෙම එකක් තියෙනවා කියන එක හැදෙනවා. ඒ භවයට අනුව ඉපදීම ආයෙත් ඒ ලහුතා මුදුතා රූප ඇසුරු කරගෙන ඒ වින්දන ස්වභාවය ඇති වෙනවා. ඊට පස්සේ ඒකේ උපචේ සම්තති ජරතා කියන ඒවා ඒ රූප ස්වභාවයේ ඒවයි බැඳිලා තියෙනවා. එතකොට ඒවට ගොදුරු නොවිය තියෙන්නේ නැහැ. ආන් ඒවා ටික තමයි ඒකේ මොනවාද? ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව ඇසුරු කරගෙන හට ගන්නවා. පැහැදිලිද කියන එක? නිමක් නැහැ. නිවනක් නැහැ. නිරුද්ධ නැහැ එකක්වත්. ආයේ හැදින ගතිය ඒකේ තියෙනවා. ඒ නිසා ඒක සමුදයක් හැටියට විස්තර කරනවා. මොකේ සමුදේද ඔය? රූප සමුදය. ඒ විදිහටම බැඳිච්ච වේදනාවත් එක්කත් සමුදය හැදෙනවා. සංඥාත් ඔය විදිහටමයි. ඒකට ඒ වගේ තියෙන සංඥා බොහෝම සියුම්. මාත්‍ර වශයෙන් තියෙන්නේ. ඒත් ඒවට බැඳෙනවා. පැහැදිලිද? ඒ වගේ සංකාර ස්වභාවය ඊටාම සියුම්. ඒ වගේ දැනීම් ස්වභාවය ඊටාම සියුම්. ඒවා මේ ගුරුසුව මෙහි ඉඳගෙන කතා කරුවට ගෝචර කරන්න බැරි ඒවා. ඒවා සියුම් විදියට නමුත් රූප සමුදයකට යනවා. ඔය සතුටින් පිළිගැනීම නිසා. දැන් එතන තේරෙනවද බලන්න සතුටින් පිළිගන්නවා කියන්නේ මොකද්ද? ඒ සතුටින් පිළිගන්නවා කියන එක ඊටාම සියුම් කිව්වා අපි. ඒ වගේම එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ සමාධිය වඩාම මොකද්ද? මේවා සතුටින් පිළි නොගන්නා තැනකට ගේන එක. ඊටත් වඩා සියුම්. පැහැදිලිද? ඒ සඳහා විශේෂ කොට දක්වන්න වෙනවා මේකේ. මේ හැදෙන ස්වභාවය මොකද්ද කියලා. ඒක සියුම් වූ බෙදීම් වලට ලක් කරලා පෙන්වන්න ඕන. ඒ හැදෙන ලහුතා රූපය, ඒ ඇසුරු කරගත්තු වේදනා ස්වභාවය සියුම් විදියට බෙද බෙදා විශේෂ දර්ශනයකට හසු කරවන්න ඕන. ඒ හසු කරවද්දී එහෙම පිළිගන්න බෑ මේක තියෙනවමයි කියලා. මෙහෙම ස්වභාවයක් තියෙනවමයි කියලා පිළිගන්න අමාරු ගතියක් එනවා. අවබෝධය ලැබෙන්න එතන ඒක පිළිගන්නවන්න අමාරුයි එහෙම එකක් මේකේ තියෙන්නේ කියලා. දැන් කයේ කොටස් බෙදාන කාලාන්තරයක් බෙදෙන කෙනෙකුට
මේකේ කොටස් ගොඩක් හැටියට පේනවා මිසක කයක් හැටියට පේන්නේ නැති වෙලා යනවා. ඊට පස්සේ මේකේ කය කියලා එයා භාවිතයට කීවාට හිත පිළිගන්නේ කයක් කියලා. කොටස් ටිකක්. කොටස් ටිකක්. කුණු ගොඩක් කුණු කොටස් ගොඩක් ටිකක් කුණු කොටස්නේ. කොටස් එකතුනත් කොටස් ටිකක්මනේ. ඒකට අපි ඔය එක එක නම් පට බැන්දට කය කියලා ඇඟිල්ල කියලා සුලැඟිල්ල කියලා එකකට කියනවා මහපට ඇඟිල්ල කියලා තව එකකට කියනවා සුලැඟිල්ල කිව්වත් මහපට ඇඟිල්ල කිව්වත් මැදගිල්ල කිව්වත් වෙදගිල්ල කිව්වත් ඇඟිල්ලක ස්වභාවය වෙන්නේ. අර සුලැඟිල්ල වෙදගිල්ල කියපු වගේ තිබිච්ච විශේෂතා එයාට නැති වෙලා යනවා. ඒ විශේෂතා විශේෂ ගුණ කතාව නතර වෙනවා. වෙනගිල්ල වෙදගමට හොඳයි. ඒ කතා විහිළු වෙනවා යාට. තේරුණාද වැඩි? ඒ වගේ හිත ඊතර වෙනවා. ඊතර වෙලා ඇඟිල්ලක තියෙන කුණු ස්වභාවය මේකේ තියෙන්නේ කෝකේ. ඔය විදිහට ඇඟිල්ල විතරක් නෙමෙයි අනිත් තැන් වලත් මස් පිඩු ටිකක්, ලේ තැරවි ටිකක්, අසුචි මල මුත්‍ර ටිකක් බවට පත් වෙනවා කතා කරපු. ඒතකොට මේක කයක් හැටියට නෙමෙයි අසුචි ගොඩක් හැටියට පේන්න ගන්නවා. ඒ සරල මට්ටමක ඒ විදිහට මේක බෙදීමකට ලක් කරගෙන ගියාට පස්සේ මේකේ මේ ඇති වෙන්නේ මේ ලහුතා භව ඇති වෙන්නේ චිත්ත ධර්ම වලට කරන ලැබෙන දෙයක් හැටියට. සිත එක එක ස්වરૂපයෙන් පවත්නකොට හැදෙන හේතුවකට අනුව හැදෙන දෙයක් විතරයි මේක. ඒක ඒකමයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ. සිතුවිලි හැදෙන විදිහ අනුව මේක සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් මේ සිතුවිලි වල විපර්යාසය කියලා එහෙම හොඳට තේරෙනකොට මේක අරකමයි මේක මේකමයි කියලා පිළිගන්න ගතිය නැති වෙලා යනවා. හිතට හේතු ගන්නන්න බෑ ඒක එතකොට. ආන් ඒකට කියන සතුටින් පිළිගන්න එක නතර වෙනවා. ඊට පස්සේ එයාලගේ තිබිච්ච විශේෂ ගුණ කතා නැති වෙලා යනවා. එතකොට හිත ඒකේ බැස ගන්නවා වෙනුවට හිත එතනින් ගැලවෙනවා. යම් තණ්හාවක් මේකේ තිබ්බනම් ඒක නිරුද්ධ වෙනවා. ඒ විදිහට ඒහා ඇසුරු වෙච්චි වේදනා ස්වරූපේද සංඥා ස්වරූපේද සංකාර ස්වරූපේද විඥාන ස්වරූපේද ඔය විදිහටම තණ්හාව ගැලවෙන්න පටන් ගන්නවා. පැහැදිලිද කියන එක? ඒ ගැලවෙනකොට මොකද වෙන්නේ? ඇලවෙන්නේ නැහනේ දැන්. ඇලීම නිරුද්ධ වෙනකොට ඇලිලා ගතිය ඇලිච්ච ගතිය නැති වෙනකොට ගැලවිච්ච ගතිය තියෙනවා. ඉතින් ඒක ගොඩේ තිබ්බත් ගැලවිලා දැන්. මේක ගොඩේ දාලා තිබුණත් ගැලවිලා ඇල්ලන්නේ නැහැ. එතන නිදහස්. එතකොට හරි යන්න ඕනේ මම මෙහෙ යන්න ඕනේ මම ගැලවෙන්න බෑ මෙතන. ඇලවෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ගැලවෙන්න දඟලන්න දෙයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉන්න තැන ගැලවිලා නිදහස් වෙලා ඉන්නවා. ඒ නිදහස තමයි මේ Nirodhe කියලා අස්තංගමය කියලා පෙන්නන්නේ. ඒ නිසා ඒකට පොඩි මඟ පෙන්වීමක් කරන්නයි මම මේ දේශනාවේ හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දේශනාව එක්ක ගොඩ දීර්ඝ කාලයක් ගන්න. නමුත් දේශනා ගණනාවකින් පැහැදිලි කරගෙන ඇවිල්ලා මේ සාරාංශගත කිරීමක් වගේ අපි මේකේ හරය කොතෙන්ටද එන්නේ කියලා තේරුම් ගන්න උත්සාහයක යෙදෙනවා. විස්තරාත්මකව මේ කතාව අපි භාවනා තුල කරගන්න ඕනේ. පැහැදිලිද? තමන් භාවනා තුල කරගන්න ඕනේ. ඒ කරගෙන යනකොට ඇති වෙන ගැටලු කල්යාණ මිත්‍ර ඇසුර තුලට යොමු වෙලා මේ වගේ විග්‍රහයන් කරව ගන්න ඕනේ. තව තවත් ගැටලු වෙන තැන් සාකච්ඡාවට යොමු කර ගන්න ඕනේ. භාවනා වශයෙන් බලන්න ඕනේ. හොඳට ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්තු දේ නුවණින් විමසලා හොඳට තමන්ගේ ජීවිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී දේවල් ගැලවිලා යනකම් මේ ධර්ම වඩන්න වෙනවා. එතකොට දෘෂ්ටිගත වෙන්නේ නැහැ මේ කියන දේවල් එක්කලා. නිරෝධ වෙන්න හැරෙනවා හැමදේම. ඉතින් මම හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ කෙටියෙන් නමුත් මේ කතාබස් කරපු ධර්මය තමන්ගේ ජීවන ගමනේ සියලුම ඇලීම් බැඳීම් ගැලවී යන්නට පැටලීම් නැති වී යන්නට හැම දෙයක්ම
නිදහස් තැනකට පැමිණෙන්නට මේ ධර්ම දේශනාව උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා. සද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට පින්බර දායකත්වයේ සපයා දෙනු ලබන්නේ නොබෝ දිනකට පෙර තම 19 වන ජන්මදිනය සැමරූ එච් පබසරා සඳරේනු දියණියගේ ජීවිතයට මේ උතුම් ආශිර්වාදය සලසා දෙනු පිණිස අනුෂා රත්නායක මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ අයගේ අදිෂ්ඨානය වන්නේ මේ උතුම් ධර්මදේශනාවේ මහඟු පුණ්‍ය කුසල ධර්මය පුණ්‍ය ශක්තිය පළමු කොට කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමින් වහන්සේලා උදෙසා පින් පඬුරක් ලෙස අනුමෝදන් කරමින් තමන්ගේ ජීවිතයට ධර්මාය සඳහා ශක්තිය සලසලා දුන්නු සියලුම ගෞරවනීය මහා සංඝරුවනට මේ පින් අනුමෝදනා කරනවා. සියලු ලංකාවාසී ලෝකවාසී සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම මේ පුණ්‍ය මහිමය ඊළඟට අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරනු ලබන සියලු දෙව්බඹ පිරිසට අනුමෝදන් කරනු ලබනවා. ලෝකපාලක ශාසනපාලක ඉෂ්ඨකාමී කියන සියලු දෙව්බඹ පිරිස මේ පිනෙන් සැපවත් වේවා සුවපත් වේවා. ඒ දිව්‍යමය අනුග්‍රහය ලබා දෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දිව්‍ය බලයෙන් තේජසින් වැඩිත්වා උතුම් ධර්ම අවබෝධය ලබා සංසාර දුකින් නිදහස් වෙන්න ඒ සියලු දෙවි දෙවියන් පිරිසටම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය ඥාති හිතයිසීන්ට මේ පින් අනුමෝදනා කරනවා. ඒ සියලු ඥාතියොත් සැපවත් වේවා සුවපත් වේවා සාංශාරික දුකෙන් නිදහස් වෙන්නම මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පබසරා සඳරේනු දියණියට නබෝදායේ සමරූ උපන්දිනයේ මුල් කරගෙන ලැබුවා වූ නව ජීවිතය සුබම සුබ වාසනාවන්ත දිවි පෙවෙතක් බවට පත් වේවායි සිත ශාන්තිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලබනවා. හැම දිනාටම මේ ලබා දුන්නු ධර්ම දානයේ කුසල ශක්තියෙන් ඇයගේ ජීවිතයේ සියලු උපද්‍රව දුරු වේවා කර්මයන් යහපත් කර්ම බවට පත් වේවා අකුසල කර්ම දුරු වී ගෙවි සියලු යහපත උදා කර ගන්නට අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් තමන්ගේ ජීවිතේ ඊට උසස් තැනකට මේ සියලු කුසලතා රැගෙන එන්නට ඇයට ශක්තිය ලැබේවා. ලැබුවා වේ වාසනාවන්ත උපන් දිනයත් සමග අනාගත කාලයේම වාසනාවන්ත කාලයක් බවට පත් කර ගන්නට ශක්තිය ධෛර්යය ඒ දරුවාට සැලසේවා කියලා මෞතුමිය ඇතුළු සියලු දෙනා විසින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දාණයට ඉදිරිපත් වූ ඒ මෞතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ත්‍ර ජීවනයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිකුත් දරුවන්ට ඒ කියන්නේ සඳරේනු දියණියගේ සොයුරු සොයුරියන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් සියලු කටයුතු සලසා ගන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බණ අසන සැමට මේ ධර්ම දානේ පුණ්‍ය කුසල ධර්මයන් තුලින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන ඔබ සෑම සියලු දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයම සපිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.